අයිබෝන් සුබුදෑසනක් පෙරදින මතකයන් පෙරදින වැදගත් සිදුවීම් පත්තරෙන් හොයාගෙන යන ගමන ඔබේ දවස ආරම්භ කිරීම පත්තරේ විස්තරේ පත්තරේට එහා ගිය විස්තරයත් එක්ක එකතු වන්නට අදත් ඔබට ආරාධනාව දිවයින ප්‍රධාන ශිෂ්පාඨයෙන් ආරම්භ කරමුද නියගිය බලපැවැත්වුණේ කවදා සිටද නියං සහනාධාර ඕන වෙලා තිබුණේ කවදා සිටද ඒ සියලු මතකයන් එක්ක දිවයින ප්‍රධාන ශිෂ්පාඨයයි මේ කියන්න යන්නේ මොනරාගල නිවසකට නියං සහන රුපියල් 2500ක් වාර්තාව රනිල් ධර්මසේන බෙදාදීම අද සිට පටන් ගනී මැතිවරණ නිරීක්ෂණ සංවිධාන විරුද්ධයි මොනරාගල දිස්ත්‍රික්කයේ සෑම නිවසකටම අද සිට නියං සහන ආධාර ලෙස රුපියල් 2500 බැගින් ලබා දීමට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ කටයුතු දා තිබෙනවා නියගේ බැටකෑම කවදා සිටද දැන් නියං සහන ආධාර දෙනවා රුපියල් 2500ක් එක පවුලකට කොහෙද මොනරාගල ඌේ මැතිවරණයත් අත ළඟයි. දැන් අද පත්තරේ ප්‍රධාන ශිෂ්‍යපාඨය කනක් ගැන ඒ කන කපා ගැනීමක් ගැන මතක් කරනවා. ඊයේ මේ පිළිබඳව බොහෝ අය කතා කරනවා අහන්නට දකින්නට ලැබුණා. කන කපා ගන්න. එජාපයේ වයඹ මහ ඇමතිට අභියෝග කරයි. සටහන ඉන්දිකේවා විතරණ. රනිල් කරු සජිත් එකම වේදිකාවට පැමිණියොත් තමාගේ කන කපා ගන්නා බවට වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කර තිබෙන බැවින් කන කපා ගැනීමට අවශ්‍ය සාධක සිදු වී තිබෙන නිසා හැකිනම් කන කපාගෙන පෙන්වන ලෙස එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට අභියෝග කරයි. බලන්න අනිත් ශීර්ෂපාඨයේ ඔතනම කන කපා ගන්නා බවට අභියෝග කළේ නැහැ. අභියෝග කළේ රනිල් කරු සජිත් ඌේ එකම දේශපාලන වේදිකාවකට ගෙනෙන ලෙසයි. වයඹ මහ ඇමති දයාසිරි ජයසේකර කියයි. සටහන එච්.අයි. තුෂාර කන කපා ගන්නා ලෙස පැවසුවාද කන කපා ගන්න අභියෝග කළේ නෑ අභියෝග කළේ රනිල් කරු සජිත් ඌේ එකම දේශපාලන වේදිකාවකට ගෙනෙන ලෙසයි. එමනම් ඒ අභියෝගය බාර අරගෙන තියෙන පාටක් තමයි එජාපයේ පේන්න තියෙන්නේ. හැබැවින්ම කන කපා ගන්නා බවට ප්‍රකාශයක් කළාද කන කපා ගන්න සූදානම් වෙන්න කියලා අභියෝග කරනවා දැන් එජාපය. කනේ කතාව අපි අද වැඩිදුර හොයා බලන්න උත්සාහයක් දරමු. මේ දිනමින ප්‍රධාන ශිෂ්පාඨය අපේ ගුවන් හමුදාව ජාත්‍යන්තර සේවයට සටහන විජ්‍යාන ඉදිරිසිංහ ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් බවට සඳහන් කරමින් දිනමින මේ ප්‍රධාන ශිෂ්පාඨය ගෙනෙනවා. පුංචි දැරියක් අවුරුදු 5ක් නෑ 6-4 දන්නේ නෑ බහතෝරල අවසන් වුණා පමණයි. තවමත් ඒ බහතේරීම සිදුවෙන වයස මව්තුරුලෙන් ඈත් කිරීම මේ ඒ පිළිබඳ පත්තර දෙකක් තබන ප්‍රධාන ශිෂ්පාඨය. පළමුව ලංකාදීපය මව්තුරුලෙන් දැරිය පැහැරගෙන මහරෑ ගණේවත්තේ නිවසකට පැනලා ගණේවත්ත අඹකොළ වැව පන්නව හන්දිය ප්‍රදේශයේ නිවසක මව්පියන් සමග නිදා සිටි අවුරුදු 4යි මාස 6ක දැරියක ඊයේ අලුයම පැහැරගෙන ගොස් ඇතැයි වැල්ලව පොලිසිය කියනවා. පමාරා කේෂණී බණ්ඩාර දැරියයි මේ දකින්නේ කොයිතරම්නම් සොදුරු මුහුණක්ද. මව්තුරුලෙන් දැරියක් පැහැර ගන්නා විට පහළ වෙන ඒ කාලකන්ණි සිතට කියන්නේ මොකක්ද? අපි ඒ කතා කරමු රිවිර පත්තරේ ප්‍රධාන ශිෂ්පාඨයත් බලලා. හඬන දැරියක් රැගත් වාහනයක් පාරේ ගියා. මැදියම් රෑ නික දලුපොත දැරියක් අතුරුදන්. අසල්වැසි කාන්තාවක් කියන්නේ හඬන දැරියක් රැගත් වාහනයක් පාරේ ගියා කියලයි. ඒ රිවිර ප්‍රධාන ශිෂ්පාඨයේ ගෙනෙන ආකාරය. මේ දරුවන් පැහැරගෙන යාම තාමත්ම දැඩි ලෙස ක්‍රියාත්මක වන්නට අවශ්‍යතාවය තිබෙනවා මේ අහිංසක කිසිවක් නොදන්නා දරුවන් පැහැරගෙන යාමේ කතාවට. ඔබ දන්නවද මේ පුංචි ලස්සන පමාරා දුව හිටපු ගේ කොයි වගේද කියලා? මේ වගේ දුවක් තවත් සහෝදරවරුන් එක්ක ඒ වගේ ගේක ජීවත් වෙනවා කියලා කිව්වම මොනතරම්නම් තත්ත්වයක්ද? ඒ අයගේ ආර්ථික මට්ටම පිළිබඳව ලෝකයට කියාපාන අවස්ථාවක්. මේ පුංචි දුවගේ ගේත් බලන්න ඒ ගෙට ඇතුල් වෙලා මේ දුව පැහැරගත් ආකාරයක් මේ වාර්තාවේ තිබෙනවා. වාර්තාව බලන්න. මෙලෙස අතුරුදන් වැත්තේ තමාරා හේෂලී විජයකෝන් නැමැති දැරියයි. අතුරුදන් වූ දැරිය ජීවත් වුණේ කුරුණෑගල වැල්ලව පොලිස් වසමේ පිහිට ඇති මෙම නිවසේ. අදාළ නිවසේ ස්වල්ප වශයෙන් වැඩ නිමවා ඇති අතර එහි බොහොමයක් බිත්ති වෙනුවට පොලිතින් ආවරණ යොදා තිබෙනවා. අදාළ දැරිය අතුරුදන් වැත්තේ අවුරුදු 9ක් වූ ඇගේ සහෝදරයා අවුරුදු 2ක් වූ සහෝදරිය සහ මව්පියන් සමග නිවසේ නිදා සිටියදී මව්පියන් පවසන්නේ නිවස ආවරණය කර තිබූ පොලිතින් කපා දමා අද අලුයම 12ත් දෙකත් අතර කාලයේ සිය දියණිය පැහැරගෙන යන්නට ඇති බවට සැක කරන බවයි. අතුරුදන් වූ දැරියගේ මාමා කෙනෙකු වන එච්.එම්. ජනක හේරත් මහතා මෙසේ අප සමග අදහස් පළ කළා.
මේගොල්ලන් නිදියක ඉඳලා දෙන්නේ. ඒලා දන්නේ පාන්දර 1:00ට විතර තමයි දන්නේ. ඒ කියන්නේ පුතාත් එක්ක මේ නිදියක ඉඳලා දෙන්නේ. දුව පාට මෙහා පැත්තේ තමයි දුව නිදියන් ඉඳලා දෙන්නේ. ඊට පස්සේ ඉතිරෙදි කපලා නෙක් එකක් කපලා තමයි පුතාට උඩින් තමයි දුව අරන් තියෙන්නේ. ඒ අරගෙන ඒගොල්ලන් ගේ ඇතුළේ ඇවිල්ලා නංගි යඳුන් වගේ කොට ගේ ඇතුළේ කපලා දාලා දොර ලොක් කරලා දොරේ යපුරත් අරගෙන තමයි ගිහිල්ලා දෙන්නේ. අදාළ දැරියගේ අතුරුදන්වීම පැහැරගැනීමක් බවට සැක කරන බැවින් ඒ ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවා. ඒ අනුව අද දහවල් වැල්ලව කුරුණෑගල ඇතුළු පොලිස් ස්ථාන කිහිපයකින් නිලධාරීන් පැමිණ පරීක්ෂණ පැවැත්වූ බව අප වාර්තාකරු සඳහන් කළා. මීට අමතරව පොලිස් නිල සුනකයන්ද පරීක්ෂණ සඳහා යොදා ගනුණා. අප වාර්තාකරු පැවසුවේ අදාළ නිවසේ අතුර ඒ අසල නිවසට ප්‍රවේශන මාර්ගයේ තිබී අද පස්වරුවේ හමු වූ බවයි. පසුගේ ජූලි මස 28 වෙනිදාද මීගලාව කටුකම්පල ප්‍රදේශයේදී දනිඳු යශෙන් ලංකානාත් නැමැති සිව්හැවරදි දරුවෙකු පැහැරගැනීමේ ප්‍රවෘත්තියක් වාර්තා වුණා. කප්පම් ලබා ගැනීමේ අරමුණින් පැහැරගැනුණු එම දරුවා පොලිසිය විසින් අගෝස්තු මස 1 වෙනිදා රාත්‍රියේදී සොයා ගනු ලැබුවා. දැරිය පැහැරගෙන තිබෙනවා නම් මේ පිළිබඳ උපරිමයෙන් කටයුතු කිරීමේ වගකීම පොලිසිය සතු වෙනවා. මෙවැනි අවස්ථාවල් වල පොලිසිය ක්‍රියාත්මක වීම ඉතාමත්ම ප්‍රශංසනීය ඉතිහාසයක් අපිට තියෙන. අපි ඒව මතක් කරනවා. ඒක පොලිසියට මතක් කරලා දරුවා හොයාගත්තට පස්සේ අපි ඇති හැකි අයට පොඩ්ඩක් මතක් කරනවා ඒ පුංචි සොඳුරු දැරියගේ නිවස දිහා බලන්නට කියලා. අනිත් ශිෂ්‍ය පාඨ හොයාගෙන යමු ලංකාදීප ප්‍රධාන පිටුවෙන්. මෙන්න තවත් එවැනි ආකාරයේ කතාවක්. පොල්ගහවෙලදී දැරියන් දෙදෙනෙකු පැහැර ගන්න හදලා ලියන්නේ ශ්‍රීනාත් ප්‍රසන්න. එක් දැරියක මග දමා ගෙයින් පොල්ගහවෙල උඩවෙල දේවාල පාරේ පිහිටි නිවස දෙකකින් ඉරිදා රාත්‍රියේ අවුරුදු 4මාරක සහ අවුරුදු 6ක දැරියන් දෙදෙනෙකු පැහැරගෙන යාමට උත්සාහ දැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොල්ගහවෙල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ලත් තැනම ලොප් කරන්නට ඕනි මේ දරුවන් පැහැර ගැනීමට උත්සාහ දැරීම. ඌේ එජාප අපේක්ෂක සම්පත්ගේ පුතාට පිහියෙන් ඇනීම. එජාප අපේක්ෂක තිස්ස කුට්ටිය ආරච්චි රිමාන් මොණරාගල නයන ජීව බණ්ඩාරයි වාර්තා කරන්නේ. එක්සත් ජාතික පක්ෂයේ මොණරාගල දිස්ත්‍රික් සංවිධායක සහ ඌව පළාත් සභා මන්ත්‍රී ධූර අපේක්ෂක සම්පත් ජයසූරිය මහතාගේ පුත්‍රයෙකු වන තරිදු සම්පත් ජයසූරිය මහතාට තියුණු ආයුධයකින් පහර දී තුවාල සිදු කළේයයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට බාර වූ ඌව පළාත් සභා එජාප මන්ත්‍රී ධූර අපේක්ෂක ජානක තිස්ස කුට්ටිආරච්චි මහතා ලබන 12 වෙනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට මොණරාගල මහේස්ත්‍රාත් සංජීව ජිනදාස මහතා ඊයේ නියෝග කර තිබෙනවා. එජාපේ ගහගැනිල්ලකේ එහි පසුව ඇති වුණු තත්ත්වයක් පිළිබඳවයි පත්තරේ වාර්තා කරලා තියෙන්නේ. විසඳුමකට රජය එක්ක සාකච්ඡාවකට සූදානම් සම්පන්දන් කියයි වන්නි රොමේස් මදුශංකයි වාර්තාව. උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටලු වලට විසඳුම් සෙවීමට ඕනෑම අවස්ථාවක රජය සමග කොන්දේසි සහිතව සාකච්ඡාවකට සූදානම් යයි දෙවන ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් නායක මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතා ඊයේ කියා සිටිනවා. කොන්දේසි සහිතව සූදානම් කියලායි කියන්නේ. හැමදාම ද්‍රවිඩ ජාතික සන්ධානය ඉස්සර කරගත්තේ කොන්දේසි. කටුනායක කම්හලක යළිත් ආහාර විස වෙලා මීගමුවේ හියුබර්ට් ප්‍රනාන්දු සහ කටුනායක කපිල වාර්තාව. 15 දෙනෙක් රෝහලේ. කටුනායක ඇඟලුම් කම්හලකින් සැපයුණු ආහාර විසවීමෙන් රෝගාතුරු වූ එහි සේවක සේවිකාවන් 15 දෙනෙකු ඊයේ මීගමුව දිසා රෝහලට ඇතුළු කළ බව රෝහල් පොලිසිය සඳහන් කර සිටිනවා. ළඟ ආහාර විසවීම් කීපයක් වාර්තා වෙනවා. ඇඟලුම් කර්මාන්ත ශාලාවල සේවය කරන අයට ආහාර සපයද්දී මම හිතන්නේ ගොඩක් පරිස්සම් වෙන්න වෙනවා. කී දෙනෙක් නම් ඒ ආහාර භුක්ති විඳිනවාද? නියගිය පිළිබඳව තවදුරටත් අපිට කතා කරන්න වෙනවනේ. නියන් සහ නාදාරත් දෙන්න පටන් ගන්නනේ මොණරාගලට. වතුර නැතුව යාලේ සතුන් රැසක් මැරිලා අජන්ත කුමාර අගලකඩ ගෙනෙන වාර්තාවක්. අපදා කළමනාකරණයෙන් ජල බවුසර යොදවයි. නියගෙන් පීඩාවට පත්ව සිටින යාල ජාතික වනෝද්‍යානයේ සතුන්ට ජලය සැපීම සඳහා අපදා කළමනාකරණ අමාත්‍යාංශයෙන්ද ජල බවුසර යොදවා ඇතැයි අපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකාදීපයට සඳහන් කර සිටිනවා. අවාසනාවකට යාලේ සතුන්ට ඡන්ද අයිතිය නැත්තේ. යාලේ සතුන්ට ඡන්ද අයිතිය තිබුණා නම් අපේක්ෂකයෝ සියල්ලම අද යාල වන මැද. නියංසාය පළාත් 5කට තව දෙසතියකින් වැස්ස කාලුගුණිය කියන්නේ ලියන්නේ ඩයනා උදයංගනී. මාස කිහිපයක් තිස්සේ දැඩි නියං තත්ත්වයක් පැවති උතුරු මැද උතුර නැගෙනහිර සහ ඌව පළාත්වලට තවත් දෙසතියකින් පමණ වැසි ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා. ඌේ ඡන්දයේ කල්දාන තීරණයක් ගෙන නැහැ. රංජන් කස්තුරි වාර්තා කරනවා. මැතිවරණ මහලේකම් කාර්යාලයයි මෙහෙම කියන්නේ.
ඌව පළාත් සභා මැතිවරණයේ කල් තැබීමට හෝ මොණරාගල දිස්ත්‍රික්කයේ සඳහා වෙනත් දිනයක ඡන්ද විමසීමක් පැවැත්වීමේ තීරණයක් ගෙන නැතැයි මැතිවරණ මහලේකම් කාර්යාලය ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා. මෙන්න ලංකාදීප පත්තරේ ප්‍රධාන පිටුව අපි බැලුවේ ඌවෙන් අපි නතර වුණේ. ඒ නිසා ඌව ගැන ඊයේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ තිබුණු වැඩිදුර වාර්තාව මෙන්න. එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ජානක තිස්ස කුටිආරච්චි අද මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වුණා. ඒ එක්සත් ජාතික පක්ෂයේම දෙපිරිසක් අතර මොණරාගල නගරයේදී ඇති වූ ගැටුමින් පසු ඔහුට එල්ල වූ චෝදනා හේතුවෙන් ඔහු ලබන 12 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එහිදී මොණරාගල මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. මේ අතර මැතිවරණ ප්‍රචාරක කටයුතු පැවැත්වෙමින් තිබෙන අතරතුර වැල්ලවාය නගරයට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පුද්ගලයන් ප්‍රවාහනය කළ බස් රථ කිහිපයක් නවතා තිබූ ආකාරය අප වාර්තා කළේ පසුගිය 6 වෙනිදායි. ඒ සම්බන්ධයෙන් අප වෙත ලිපියක් යොමු කරමින් හම්බන්තොට නගරාධිපතිවරයා පවසන්නේ සිය බස් රථය ඌව පළාත් සභා මැතිවරණයේ කටයුතු වලට යොදා නොගත් බවයි. අදාළ බස් රථය වැල්ලවාය නගරයේ නවතා තිබුණේ නාගරික සංවර්ධන අධිකාරිය නිලධාරීන් පිරිසක් සිය වාර්ෂික විනෝද චාරිකාවක් සඳහා යන අතරතුරදී බව එම ලිපියේ සඳහන්. ඌව පළාත් සභා මැතිවරණය සඳහා ඉතිරි වෙත්තේ තවත් දින 10ක කාලයක්. මේ මැතිවරණයේ කටයුතු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද මැතිවරණ කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැතුණා. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සංවිධානය කළ මෙම සාකච්ඡාව පැවැතුනේ මොණරාගල මැතිවරණ කාර්යාලයේදී. මෙම සාකච්ඡාවට මැතිවරණ කොමසාරිස්වරයා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස්වරයා හා ඌව දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් එක්ව සිටියා. එහිදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පොදු නිර්දේශ සහ මාර්ගෝපදේශ 11ක් එළිදැක්වුවේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන්. මෙහිදී අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස්වරයා මැතිවරණ කොමසාරිස්ට බලයක් තියෙනවා යම් පරිපාලන දිස්ත්‍රික්කයක පාලනය කළ නොහැකි සිද්ධියක් ඇති වුණොත් ඡන්ද විසීම දින 14කින් කල් තැබීම අවශ්‍ය වුණොත් එහෙම කියන්න. නමුත් අද සාකච්ඡාවේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සිට පොලිස් ස්ථානාන්තර දක්වාම ඒගොල්ලෝ අපිත් එක්ක 100ක එකඟතාවයේ ඉන්නවා තත්ත්වය පාලනය කරන්න පුළුවන්. ඒ එක්කම මාත් එක්ක කතා කරපු විපක්ෂයේ ක්‍රියාකාරකම් සමහර අය කියන්නේ පාලනය වේවි කියලා ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා කියන එක. නම් යෝජනා බාර දුන් අවසන් දිනේ මහියංගනය ප්‍රදේශයේ නීති විරෝධී රථ පෙළපාලයක් නැවැත්වීමට කටයුතු කිරීමේදී සිදු වූ සිද්ධියක් සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ වුණා. අපිට බලය පාවිච්චි කරන්න හැකියාව ගැන ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒ ගැන හිතන්න ඕන. අපිට තුවක්කු තිබුණට අපිට මේ එන රථ පෙළකට වෙඩි තියා නවත්තන්න බෑ. මගේ නිලධාරියෙක් රාජකාරියේ හිටියා. ඒ නිලධාරිය උපරිම ශක්තිය යෙදුවා. ඒත් අදේ නිලධාරියා ස්ථාන මාරුවීම් ලැබලා පිට ස්ථානයකට ගිහිල්ලා තියෙනවා. මගේ නිලධාරීන්ට එහෙම වෙද්දී අපිට හිතේ අමාරුවක් තියෙනවා. රටේ නීතියක් තියෙනවා. පොලිසියට සීමාවන් තියෙනවා. මෙහිදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මොණරාගල දිස්ත්‍රික්කයේ සැරිසරන ඩිෆෙන්ඩර් රථ පිළිබඳවද සිය අදහස් පළ කළා. ඉපරේදා උදේ මේ සිද්ධියක් සම්බන්ධයෙන් දැනුම් දීලා තිබුණා පොලිස් මූලස්ථානයට සුදු පාට ඩිෆෙන්ඩර් රථ කරගෙනවා කියලා අංක තාඩු නැතුව. ඊයේ රාත්‍රියේ මම ඇතුළු මගේ සියලුම නිලධාරීන් මොණරාගල දිස්ත්‍රික්කයේ අපි මුළු රෑම මෙහෙයුමක් කරා. කියන අයට කියන්න පුළුවන්. ඔය ඩිෆෙන්ඩර් සුදු පාට තියෙනවා කියනවා, කළු පාට තියෙනවා කියනවා. මුළු රෑම මෙහෙයුමක් කළාලු. එතකොට හමු වුණේ නැද්ද ඩිෆෙන්ඩර්? අපි මේ පිළිබඳ ප්‍රශ්නාර්ථය ඉතුරු කරලා කෙටි විරාමයක් ගන්නවා. ජාත්‍යන්තර බොක්සිං වලල්ලේ කන හැපීමක් නිසා වැඩේ නැගලා ගියා. දැන් කන කපා ගැනීමක් නිසා වැඩේ ටිකක් අල්ලලා යන්න වගේ හදන්නේ. අද පත්තරයේ ප්‍රධාන ශීර්ෂ පාඨයේටම එය ගෙන විත් තිබෙනවා. එජාපයේ වයඹ මහ ඇමතිට අභියෝග කරනවා කන කපා ගන්න කියලා. ඒ අභියෝග කිරීමේ ඉස්සරහින් ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා. අප සජීවව සම්බන්ධ කරගත්තා. සුබ උදෑසනක් ඔබතුමාට. සුබ උදෑසන.
මේ මන්ත්‍රීතුමනි දැන් මම උත්සාහයක් දරුවා අපේ දයාසිරි ජයසේකර මහඇමතුමාව සම්බන්ධ කරගන්න දුරකථනය තාම ක්‍රියා විරහිත කරලා තියෙන්නේ. කොහොම වුණත් අද පත්තරේ ප්‍රධාන ශිෂ්‍ය පාඨයටම ගෙනත් තියෙනවා ඔබ කරන අභියෝගය කන කපා ගන්න කියලා. හැබැයි එතරම් පහලින් තියෙනවා දයාසිරි ජයසේකර මහඇමතුමාගෙන් අහලා එතුමා සඳහන් කරනවා කන කපා ගන්නා බවට අභියෝග කළේ නෑ. අභියෝග කළේ රනිල් කරු සජිත් ඌවේ එකම දේශපාලන වේදිකාවකට ගෙනෙන ලෙසයි කියලා. එතකොට ඔබ වැරදි අභියෝගයක්ද මේ කරන්නේ? නෑ මේම ඉතින් දයාසිරි අපේ මිත්‍රයා බුද්ධිමත් මිනිස්සයා දැන් මෙතනදී කියලා තියෙන කතාව එච්චර මේ බුද්ධිමත්ව කරපු දෙයක් නෙවෙයි වාගේ. තාම මේ මිත්‍රත්වයේ තියෙනවද? ඔව් අපි දේශපාලන වෙන ඉතින් මන්ත්‍රීතුමනි පවුනේ කන කපා ගන්න කියලා දැන් ඔබතුමා කළොත් ඒක මිත්‍රත්වයට හොඳ නැහැනේ. නෑ මම කන කපා ගන්න කියලා නෙමෙයි කියන්නේ මම අනේ කාගේවත් කන කපන්න එහෙම මොකක්වත් නෙමෙයි මම කිව්වේ දැන් එතුමා කියලා තියනවලු කන කපනවා කියලා මම දන්නේ මම නම් ඔය ගැහුවේ නෑ මටත් මම දැක්කේ නෑ කියනවා නම් නමුත් බෝධනා මේක කියනවා කන කපනවා කියලා කිව්වලු ඊට පස්සේ කිව්වලු කන කපන්නේ මේගොල්ලෝ මේ ඌවේ මැතිවරණය වෙනුවෙන් එකට වේදිකාවට ආවොතින් කියලා. ඉතින් වේදිකාවට ආවහම කිව්වලු නෑ මේ ඇවිල්ලා තියෙන්නේ මේ අපේ මේ සංවත්තරේ නිසා පමණයි කියලා. මං කොහොමද එහෙම කියනවා නම් හෙට අනිද්දා වෙනකොට එකට වේදිකාවට එනවනේ මේ මැතිවරණ කරන්න. එතකොට ඉතින් කන කපා ගන්න ලෑස්ති වෙන්න කියලා ඒක මං කිව්වේ. ඒ අභියෝගය තාමත් විවෘතව පවතිනවද නැත්නම් ටිකක් අර මිත්‍රත්වය ගැන හිතලා අභියෝගය හකුල ගන්න ලෑස්තිද? අයියෝ මං කියවනේ මං කාගේවත් මේ කන ඇඟේ කෑලි කපා ගන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. මං එහෙම මේ අභියෝගයක් කියන්නේ ඕන කමෙම කන කපා ගන්න ඕනේ නැහැ. එයා කියපු එකට මං පිළිතුරක් දුන්නා විතරයි. බොහොම ස්තුතියි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතායි අප සම්බන්ධ කරගත්තේ. අපි බලමු මහඇමතුමාව සම්බන්ධ කරගන්න පුළුවන්කම ලැබෙයිද කියලා. දිවයින පත්තරේ අලි ගැන කතා තියෙනවා. හැබැයි මේ කකුල් හතරේ අලි ගැන අලි අල්ලන රස්සාවෙන් පශු වෛද්‍යවරු ඉවත් වෙති. මාතලේ නිමල් ගුණතිලකයි වාර්තා කරන්නේ. මිනිස් ජීවිත බිලිගනිමින් දේපල වලට හානි කරන මොරණ්ඩු අලි ඇතුන් අල්ලා ඉවත් කිරීමේ මෙහෙයුම් වලින් වනජීවී පශු වෛද්‍යවරු ඉවත් වීමට තීරණය කර ඇති බව පත්තරේ වාර්තා කරනවා. ඔබ දන්නවා නේද අලියෙක් අමාරුවක වැටලා ඉඳද්දී අලියෙක් අලි අමාරුවක වැටලා ඉඳද්දී වලිගයක් කපාගෙන ගිය අය ඉන්නවා කියලා. අන්නේ අලියට මොකද උනේ? වලිගයේ කැපූ අලියා මරුට උඩවලවේ අබේරත්නල යන්නේ. හේතුව අධික ලේ වහනය වීම. උඩවලව ජාතික වනෝද්‍යානයේ මව්ආර ජලාශයේ මඩේ එරී සිටියේදී කිසියම් පිරිසක් විසින් වලිගය කපාගෙන යාම නිසා අසාධ්‍ය තත්ත්වයෙන් පසු වල් අලියා පෙරේදා මිය ගොස් තිබෙන බවයි පත්තරේ වාර්තා කරන්නේ. කන කැපීමක් ගැන කතා කර හිටියේ. දැන් මේ සතෙක්ගේ වලිගය මේ මඩේ එරිලා ඉන්න අලියාගේ වලිගය කපාගෙන යන්නේ අසාධ්‍ය තත්ත්වයෙන් අලියා මරමුවට පත් වෙනවා. අපි මේ කතාව එතනින් නතර කළා. කප්පම් ගන්න අලිත් ඉන්නවනේ. අපි ඒ ගැන ඊයේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ තිබුණ වාර්තාවක් මෙන්න නැවත බලන්න. මේ බුත්තල කතරගම මාර්ගයයි. සවස් භාගයේ පටන් මේ මාර්ගයේ ගමන් ගන්නා රථවාහන වලට මෙම මාර්ග බාධකය හමු වනවා. ඒ දල ඇතෙකු හා වන අලින් දෙදෙනෙක්. මොවුන් මගහැර යාමට හැකිවන්නේ කුමන හෝ කෑමක් ලබා දීමෙන් අනතුරුවයි. ආහාර නොදුනහොත් පැය ගණනාවක් වාහන නවතාගෙන සිටීමට සිදුවනවා. පළතුරු වර්ගවලින් මෙලෙස කප්පම් ගෙවීමෙන් අනතුරුව වාහනවලට එම ස්ථානයේ මගහැර යාමට හැකියි. සවස 4 පමණ සිට මධ්‍යම රාත්‍රිය වනතෙක් මෙම සද්දන්තයින් තිදෙනා වාහනවලට මෙලෙස මාර්ග බාධක යොදනවා. යාලවනයේ වෙසෙන මෙම සද්දන්තයින් බුත්තල කතරගම මාර්ගයේ ගල්ගේ ප්‍රදේශයේදී මෙලෙස මාර්ගයට අවතීර්ණ වනවා. වාහනවලින් මෙලෙස ආහාර ලබා දීම තුලින් මෙම වන අලි දිගින් දිගටම පළතුරු වලින් කප්පම් ලබා ගැනීමට හුරු වී සිටිනවා. මෙහි ඇති බැරෑරුම් කරුණ වන්නේ මෙම ආහාර දීම ඇතැම් විට මෙම සතුන්ගේ අවාසනාවට හේතුවක් වීමට ඉඩ තිබීමයි. මේ පිළිබඳ අදාළ බලධාරීන් දැස් හැරබැලිය යුතු නොවේද? බලධාරීන් ඒ ගැන හිතන්න ඕනේ. මේ වගේ පුරුදු වලට කියලා යම් හේකින් මේ පුරුද්ද ගැන නොදන්න වාහනයක් ඇවිල්ලා ආහාර ලබා නොදුනකොත් මේ අලි කුලප්පු වෙන්න නැත්තම් කේන්ති යන්නත් ඉඩ තියෙනවා නේද?
තවත් ශිෂ්පාට කීපයකට අපි යමු. පැහැරගත් යානාවලින් ඇමරිකාවට ගැහුවොත් අති බිහිසුණු ප්‍රහාර එල්ල කරනවා. ඇමරිකා ගුවන් ආරක්ෂක බලකායේ අනදෙල නිලධාරීවරයයි කියන්නේ. සටහන කීර්තිවර්ණ කුලසූරිය. පැහැරගත් ලිබියානු ගුවන් යානාවලින් ඇමරිකාවේ දවල මන්දිරයේ ආරක්ෂක මූලස්ථානය ඇතුළු ප්‍රධානතම කේන්ද්‍රස්ථානවලට ප්‍රහාර එල්ල කිරීමට උත්සාහ කළහොත් අති බිහිසුණු ප්‍රහාර එල්ල කර එකී යානා විනාශ කරන බව ඇමරිකානු 113 වෙනි ගුවන් ආරක්ෂක බලකායේ අනදෙල නිලධාරී ලුතිනන්ට් කර්නල් ජොනි වර්ගාස් ප්‍රකාශ කර සිටිනවා. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද ආරම්භේ. සටහන චමින්ද සිල්වා. ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 9ට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී විවෘත කිරීමට නියමිතයි. ශ්‍රී ලංකාවට එරෙහිව සහාය දීමට ඉන්දියාව බැහැ කියයි ලියන්නේ කීර්තිවර්ණ කුලසූරිය. ශ්‍රී ලංකාවට එරෙහිව යුද්ධ අපරාධ විමර්ශනය සඳහා සහාය දැක්වීම ඉන්දියා රජය ඊයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා. බඹරුන්ට මොනවද කරන්න පුළුවන්? බඹරුන්ට මේ වගේ දේවලුත් කරන්න පුළුවන්. දෙබරවැව බඹරු පාසල වසති. දෙබරවැව ප්‍රේමසිරි සහ වීරවිල කුසුම්ප්‍රියන්තයි ලියන්නේ. බඹර ප්‍රහාරයකට ලක් වූ දෙබරවැව ජාතික පාසලේ විදුහල්පතිවරයා ඇතුළු පාසල් සිසුන් 29 දෙනෙකු ඊයේ පෙරවරුවේ තිස්සමාරාම මූලික රුහලට ඇතුළත් කර තිබෙන බව පත්තරේ වාර්තා කරනවා. බලන්න වෙච්ච දේ දෙබරවැව බඹරු පාසල වසති. අපි දිවයින පත්තරේ ප්‍රධාන පිටුව අවසන් කරලා තියෙන්නේ දීවර අමාත්‍යාංශයේ. දීවර ශ්‍රේෂ්ඨයේ මොන තරම්නම් ගැටලු කන්දරාවක් ගෙවී ගිය සමයේ කතා කළාද? අවසානයේ එවැනි ගැටලු අමාත්‍යවරයා හමුවේම විරෝධතාවයක් පළ කිරීමක් දක්නට ලැබුණා. මේ මොකද උනේ කියලා හොඳට බලන්න. හලාවත දීවර වරායේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ රැස්වීමක් අද හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සංවිධානය කර තිබුණා. දීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීම සඳහා පුත්තලම් දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු නිලධාරීන් රැසක් එක්ව සිටියා. නමුත් ප්‍රදේශීය දීවර සමිති නියෝජිතයින් චෝදනා කරන්නේ තමන්ට මෙම රැස්වීමට ආරාධනා කර නොතිබූ බවයි. කෙසේ වෙතත් දීවර සමිති නියෝජිතයින් රැස්වීම පැවැත්වූ ශාලාවට පැමිණ සිටියා. එම රැස්වීමේදී හලාවත මොයකට සකස් කිරීම සම්බන්ධයෙන් නාගරික මන්ත්‍රීවරුන් විමසූ විට දීවර අමාත්‍යවරයා දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්. මොයකට පිළිබඳව මොකක් කරේ තීන්දුවක්? දැන් මොයේ කටේ රැලි අපි අයින් කරන්න මට ආණ්ඩුව සල්ලි දෙන්නේ නැහැ. ආපු කෝපරේෂන් දුවන්න, දීප සංස්ථා දුවන්න ආණ්ඩුවක් සල්ලි දෙන්නේ නැහැ. ඒකට අපිට ආදායමකුත් තියෙනවනේ වියදම් කරන්න. ලංකාවේ නවයක වරායවල වල රැලි පිරෙනවා මේක ඇරුණාම. ඒ හැම එකේම අපි වැලි ටික අරගෙන ඒ වැලි ටික අපි විකුණනවා. අපේ ගමෙත් එක්කනේ මූණ තියෙන්නේ. මම දෙකයි. එතකොට ඒ වෙලි අරනකොට ගම විනාශ වෙලා ගියා. ඒක හරියන්නේ නැහැ නේ කියලා. හලාවත අඹකඳවිල ප්‍රදේශයේ සිදු කෙරෙන තහනම් පන්න ක්‍රම භාවිතයෙන් මසුන් ඇල්ලීම වළක්වා දෙන ලෙස දීවරේ අමාත්‍යවරයාගෙන් මෙහිදී ඉල්ලා සිටියා. නමුත් අමාත්‍යවරයා ඒ පිළිබඳ නිසි අවධානයක් යොමු කළේ නැහැ. එහිදී දීවරයින්ගෙන් අමාත්‍යවරයාට එල්ල වූයේ දැඩි විරෝධයක්. දීවරයන්ගේ විරෝධය හේතුවෙන් සාකච්ඡාව අතරමඟ නවතා දමා දීවර අමාත්‍යවරයා හා නිලධාරීන් එම ස්ථානයෙන් පිටව ගිය අයුරුයි මේ. අමාත්‍යවරයාගේ මෙම ක්‍රියාකලාපය පිළිබඳ ජනතාව දැඩි අප්‍රසාදයෙන් යුතුව මෙලෙස අදහස් පළ කළා. සල්ලි නැහැ කී රජේ කිව්වම එතකොට මේ දකුණේ මේ වරායවල හදන්නේ මේ වැලි ගෙඩියනවක් නෙමෙයි මේ මොන දීවමද කියන්නේ. එතුමා මෙතන හලාවත වෙනවා කියලා කිසිම රාජ්‍ය මට්ටමින් අපිව දැනුවත් කරේ නැහැ. අපිට බොහොම කනගාටුයි දීවර ඇමති කෙනෙක් දීවරයන්ගේ තියෙන ප්‍රශ්න පිළිතුරක් නොදී මෙතනින් පිට වී ගිය එක ගැන අපිට බොහොම කනගාටුයි. දීවර ඇමතිට දීවර ප්‍රජාවගේ විරෝධය එල්ලවීමක්කේ අනිත් වාර්තා ගැන අපි කතා කරන්න ඕනි මේ කෙටි විරාමයෙන් අනතුරුව. අද පත්තරේ ප්‍රධාන පිටුවේ ඉන්නේ විදේශිකයන්ට ඉඩම් අයිතිය පැවරීම කාලයක් කතා වුණ කතාවක් නේද මේ. විදේශිකයන්ට ඉඩම් අයිතිය පැවරීම තහනම් පාර්ලිමේන්තුවට පනතක් ගෙනේ. විදේශිකයන්ට හා විදේශීය සමාගම් වලට ඉඩම් අයිතිය පැවරීම තහනම් කරන පනතක් ඊයේ පාර්ලිමේන්තුවට හඳුන්වා දුන් ලැබ තිබෙනවා. පසුගිය පළාත් සභා මැතිවරණයේදී වැඩ කළේ කාටද? ප්‍රශ්නාර්ථයත් එක්කයි මේ සටහන.
ශාලිකා ශාලාවේ පැවති දුම්රිය සම්මුඛ පරීක්ෂණයේදී තරුණයන්ගෙන් සහතිකපත් නොබලාම විමසයි. සම්මුඛ පරීක්ෂණයේ බස් කොන්දස්තරවරුන් බඳවා ගන්නයි අමාත්‍යාංශය ගමනාගමන මණ්ඩලයට අයත් නාරායන්පිට ශාලිකා ශාලාවේ ඊයේ කැඳවා තිබුණු සම්මුඛ පරීක්ෂණයට පැමිණි තරුණයන්ගෙන් පසුගිය බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී වැඩ කළේ කාටදයි යනුවෙන් විමසා තිබේ. රාජ්‍ය රස්සාවක් නම් ඒකේ සම්මුඛ පරීක්ෂණයේ ප්‍රශ්නයක් තියෙනවලු. පසුගිය මැතිවරණයකදී වැඩ කළේ කාටද? මොනවා හරි ඔන්න කියලා දාන්න වගේ වෙලාවට. ඉහළ දැමූ බාහිර උපාධි ගාස්තු අඩු කිරීම තෙල් මිල අඩු කළා වගේ. බාහිර උපාධි සුරැකීමේ සංවිධානය කියන්නේ ලියන්නේ ඉන්දිකේ හේවා විතරණ. රුපියල් 7500ට තිබූ කැලණි කලා උපාධි ගාස්තුව 73500ක් කර එය අඩු කළ බව කියා 68500ක් කර තිබෙන බවයි බාහිර උපාධි සුරැකීමේ සංවිධානය සඳහන් කර තිබෙන්නේ. මේ බලන්න කතාව 7500ටයි තිබිලා තියෙන කැලණි කලා උපාධි ගාස්තුව 73500ක් කරලා 10 ගුණයකට සමාන මුදලකින් වැඩි කළා ඊට පස්සේ 68500කට අඩු කළා කියනවා මෙන්න අඩු කළා වගේ කියලා. මේ බාහිර උපාධි සුරැකීමේ සංවිධානය ඒ ගැන උදාහරණයක් දෙන්නේ මේක හරියට තෙල් මිල අඩු කළා වගේ කියලා. දානවා කියලා වැඩි කිරීමක් කරලා පොඩ්ඩක් අඩු කළා කියනවා මෙන්න අඩු කළයි කියලා. එක්සත් ජාතීන්ගේ සේවාවට ගුවන් හමුදාවේ 122 දෙනෙක් සටහන සාකල්යා සඳමාලි. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් සිදු කළ ඉල්ලීම පරිදි අප්‍රිකානු මහද්වීපයේ රටවල් දෙක සේවය සඳහා තෝරාගත් ගුවන් හමුදාවේ කණ්ඩායම් දෙකෙන් එකක් ඊයේ මධ්‍යම අප්‍රිකානු ජනරජය බලා පිටත්ව ගිය බව පත්තරේ වාර්තා කරනවා. ගොවීන්ගේ වී හා අලවැස් අස්වැන්න සහතික මිලට නොගන්නා ආණ්ඩුව සංවර්ධන ව්‍යාපෘති 5කට කෝටි 33735ක් චීනයෙන් ණය ලබාගෙන වාර්තාව ඉන්දිකේ භාවිතාරණ. ගොවියාගේ වී අස්වැන්න අල අස්වැන්න සහතික මිලට ලබා ගැනීමට මුදල් නොදෙන ආණ්ඩුව සංවර්ධන ව්‍යාපෘති 5ක් වෙනුවෙන් රුපියල් කෝටි 33735ක චීන ණයක් ලබාගෙන ව්‍යාපෘති සකස් කිරීමේ කටයුත්තද චීනයට පැවරීමට සැලසුම් කර තිබෙන බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කර සිටිනවා. මොකද්ද මේ ණය කියන්නේ? අයිතිකන් S2 ඇරලම් බැලුවොත් ව්‍යාපෘති 5කට ණය ආරන්ලු කෝටි 33735ක් කියලායි කියන්නේ. ඌවේ මැතිවරණය දින දෙකකද? ප්‍රශ්නාර්ථයත් එක්කයි වාර්තාව විපක්ෂ නායක රජයෙන් විමසයි. එම තීන්දුව ගන්නේ මැතිවරණ කොමසාරිස්වරයායි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඊට පිළිතුරු සපයනවා. දන්නවද මේක කොහෙදද කතාබහට ලක් වුණේ කියලා? පාර්ලිමේන්තුවේදී. දැන් පළාත් සභා මැතිවරණ දැන් තනි මැතිවරණයක් නේ තියෙන්නේ. ඒතකොට දිස්ත්‍රික්ක දෙකයි තියෙන්නේ. එජාපයේ විමසීමක් කරනවා මේ දිස්ත්‍රික්ක දෙකක් දින දෙකද කියලා. ඒතකොට ඒකට ආණ්ඩුව උත්තර දෙනවා. පාර්ලිමේන්තුවේ අනිකුත් කටයුතුත් එක්ක මෙන්න වාර්තාව. ඉන්දියාව, පාකිස්තානය, ජපානය, චීනය වැනි මේ රටවල් එක්ක අපි ආනයන අපනයන ක්ෂේත්‍රයේ ඇතිවෙච්චි වර්ධනයන් ගැන දැනගන්න ඕන. අපේ භාණ්ඩ 4200ක් ඉන්දියාවට බදු රහිතව අපිට යවන්න පුළුවන්. පාකිස්තානයටත් භාණ්ඩ 4500ක් යවන්න පුළුවන්. ඉතාමත්ම වැදගත් විපර්යාසයක් වෙන්න යන්නේ අපි මේ චීනයත් එක්ක ගහන්න යන ගිවිසුම තුලින්. ඉන්දියාවේ වෙළඳ පොළයි චීනයේ වෙළඳ පොළයි දිහා බලපුවාම ඒගොල්ලොත් එක්ක ගිවිසුම් ගහපු රටක් හැටියට ලංකාව මුළු ලෝකෙම අවධානයට ලක් වෙනවා. මේ රජයට ගිවිසුම් තියෙනවා ආයෝජනයට වැඩිය. 1 බිලියනයක් ලබා ගන්න කොච්චර වෑයමක රජය යෙදෙනවද යුද්ධයත් අවසන් වුණාට පස්සේ? IMF, the World Bank, the rating agencies, ADB, you have confidence in the IMF. I am glad that you have confidence in the IMF. I am glad to hear it from your own mouth. ඉතින් අපේ ජීවන තත්ත්වය ඉහළ නංවන්න නම් විදේශීය වෙළඳපොළ භාවිතා කරන්න ඕනේ. විශාල ව්‍යාකෘති කරනකොට උඩින් මුදල් ටිකක් පරිහරණය වෙනවා. ඔක යටට ගලාගෙන එන්නේ නැහැ. ඕක තමයි ඔබතුමන්ලාට දකුණේත් බස්නාහිර ජනතාව කිව්වේ. ඕකම තමයි ඌවේ ජනතාවත් කියන්න යන්නේ. ඡන්ද කාලෙට ගිහලා බූලියක් බෙදෙනවා, සරමක් බෙදෙනවා. කවුරු හරි වාහනයක් ගිහලා නතර කර දාන්නේ. අද මුකුත් ගෙනාවේ නැද්ද? මහත්
අනතුරු මුකුත් ගේන්නේ නැද්ද? ඒගොල්ලෝ විතරද ගේන්නේ? මේ මොකද්ද වෙලා තියෙන්නේ? අනිත් පැත්තේ අතිශය මර්ධනකාරී ප්‍රවණතාවය දෙම පළාත්වල දියත් කරමින් තිබෙනවා. පාතාල කණ්ඩායම් ගෙනෙහින් අංකතහඩු නැති වාහනවල සරිසර ජනතාව භීතියට පත් කරමින් කටයුතු කරන්නේ ඇයි? ඌවේ හිටියේ යෝරජුණා. යෝරජු ඌව නංගලා ගත්තනම් 60ට 60. මොකටද මේ ඩිෆෙන්ඩර් අත ගෙනilla බයට පත් කරමින් තිබෙන්නේ? ඒ භීතිමේ තත්ත්වය තමුන්වන්සල් දේශපාලන උපක්‍රමය. මා දැක්ක පොලිස්පතිතුමා කිව්වා මොනරාගල තනින් තන බැරියර් දානවා. එන හැම වාහනයක්ම පරීක්ෂාවට භාජනය කරනවා. අංකුර සාඩු නැති වාහන මොනරාගල දිස්ත්‍රික්කේ සැරිසරන්නේ කොහොමද? කවුරුවත් අත්අඩංගුවට ගන්නවා. එහෙනම් මේ වෙන මොකොත් මේ රාජ්‍ය අනුග්‍රහය සහිත මැර කණ්ඩායමේ ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ. මෙතන වාර්තා තියෙනවා ආණ්ඩුව උත්සාහයක් ගන්නවා කියලා මේ ඌව ඡන්දේ දවස් දෙකකින් තියන්නේ. ආණ්ඩුවට ශක්තිය තියෙනවා එක දවසේ ඌවේ ඡන්දේ සම්පූර්ණයෙන්ම තියන්නේ. ආරක්ෂා බලය යොදවලා මේ ඡන්දේ අපි හැම එක්කනම එකට එකතු වෙලා එක දවසේ අවසන් කරන්න. අයිකැප් සම්මේලනේ තියෙන අවස්ථාවේ සිද්ධ වෙන එක මේ රටට හොඳ නැහැ. ඡන්දයක් කල් දාන්නට රජයට අයිතියක් නැහැ. මැතිවරණ කොමසාරිස් තමයි මැතිවරණේ බාරේ ඉන්නේ. ඉතින් මේ විපක්ෂ නායකතුමා තියෙන කාරණාව මැතිවරණ කොමසාරිස්තුමාට ඕනේ කියන්නේ. අපි දන්නවා මේක කොමසාරිස්ගේ අතේ තියෙන්නේ කියලා. ඒත් ඇත්ත වශයෙන්ම ප්‍රචණ්ඩ ක්‍රියා ඇති කරන්න ඉඩ දෙනවා නම් ඒ අවස්ථාවේදී කොමසාරිස්ට සිදු වෙන්නේ මේක කල් දාන්න. අපි බලමු දෙපැත්තෙම සිද්ධි නොවන විදිහට මේක කරන්න. ඒතකොට ජයග්‍රහණය කරන්නේ කවුද කියලා අපි 20 වෙනිදා දැනගමු. 20 වෙනිදා දැනගැනීමෙන් මේ අවසන් කරන්නේ. මා දැන් ප්‍රධාන පිටුවල අවසන් ශිෂ්‍ය පාඨය තෝරාගන්නේ රිවිරෙන් කොස්තාපල්ට පහර දී පිස්තෝලය පැහැර ගනිති. සටහන චාමරාමර සූරිය. සප්ගස්කන්ද කොට්ටුන්න ප්‍රදේශයේ නිවසක් කොල්ලකෑමට සැරසෙන බවට ලද තොරතුරකට අනුව එම නිවස අසලට ගිය පොලිස් බුද්ධි අංශයේ කොස්තාපල්වරයෙකුට පහර දී ඇති කොල්ලකරුවන් ඔහුගේ රාජකාරී පිස්තෝලය ඊයේ පැහැරගනු ගොස් තිබෙන බවත් පත්තරේ වාර්තා කරනවා. පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාවටයි මේ ආයුධ දුන්නේ. බලන්න කොල්ලකරුවන් හැසිරෙන ආකාරය නිල ඇඳුමට ගරු කරන්න පුරුදු කරවන්න ඕනේ. ඒකත් තැකීමක් නොකරන තත්යකට පත් වෙලා තියෙනවා සමහරු. ඇතුල් පිටු වාර්තා කීපයක් කෙටියෙන් දැන් දිවයින පත්තරේ මේ කීප දෙනෙක් අතර ඇතිවන ගැටුමකදී ජාතිවාදී අවසන අය අප අතර සිටිනවා. ජනපති මහින්ද රාජපක්ෂ කියයි. පුද්ගලයන් කීප දෙනෙක් අතර ඇතිවන ගැටුමක් ජාතිවාදී ගැටුමක් ලෙස හඳුන්වමින් අවසන අය අප අතර සිටින බැවින් ඔවුන්ගෙන් පරිස්සම් වන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර සිටිනවා. මේ ලංකාදීප ඇතුල් පිටු වාර්තාවක්. සියලු ජාතීන් ආගමිකයන් එජාපය වටා එක්රොක් වී ඒකාධිපති රෙජිමයත් ආණ්ඩුවත් පැන්නීමේ සටන ආරම්භලා. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කියයි. වාර්තාව සුජිත් මංගල. සියලු ජාතීන් සහ ආගමිකයන් එක්සත් ජාතික පක්ෂයේ වටා ඒකරාශී වෙමින් ඒකාධිපති රෙජිමේ සහ ආණ්ඩුව පළවා හැරීමේ සටන ආරම්භ කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ ජාතික නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී ඊයේ සඳහන් කර තිබෙනවා. මැතිවරණ කොමසාරිස්තුමා මේ ලයිසන් තියෙන චණ්ඩි ගැන මතක් කරලා තියෙනවා. ඔබ දන්නවා ලයිසන් තියෙන චණ්ඩි කියලා කියන්නේ කාටද කියලා. නීතියට අනුව ලයිසන් නැති චණ්ඩි පොලිසියයි. මැතිවරණ නීතිය අනුව කටයුතු කර සාධාරණ මැතිවරණයක් පවත්වමු. මැතිවරණ කොමසාරිස් ඉල්ලයි කියලයි පත්තරේ වාර්තා කර තිබෙන්නේ. ලංකාදීප ඇතුල් පිටු වාර්තාවකට යන්න හදන්නේ. කෘමියෙක් Tamanගේ අහල පහල ගැවසුනොත් එහා මෙහා ගියොත් ටිකක් පරිස්සම් වෙන්න වෙයි. ඇයි දන්නවද? කෘමියෙක් දෂ්ට කිරීමෙන් සිව්දරු පියෙකු මරුට. වාර්තාව තබන්නේ හිරාන් ප්‍රියංකරයි. කේටි ධර්මදාස මහතාගේ ඡායාරූපයක් කෘමියෙකුත් ඉන්නවා දෂ්ට කරපේකාද කියන නම් හරියටම දන්නේ නැහැ. පුත්තලම පෙරියකුළම ප්‍රදේශයේ පුද්ගලයෙකුට ඊයේ උග්‍ර විස සහිත හඳුනා නොගත් කෘමියෙකු හිසට ඇනීමෙන් පසු අසාධ්‍යව පුත්තලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මරණයට පත්ව ඇති බව සඳහන් වෙනවා. හිසටමයි ඇනලා තියෙන්නේ මේ කෘමියා. බලාගෙන ඊළඟට ලංකාදීපයේ තවත් ඇතුල් පිටු වාර්තාවක්. කොයි හරි නවත්තලා තියෙන බස් එකකට නගින්න ගියොත් පොඩ්ඩක් බලන්න මේ නගින්නේ හරිම බස් එකකටද කියලා. ඇයි දන්නවද මම එහෙම කියන්නේ? මේ සටහන දැක්ක නිසා. බස්සේ ඇතුලේ බූරු පොලක් 9 දෙනෙක් අත්අඩංගුවේ. වාර්තා කරන්නේ නුවරඑළිය ෂෙල්ටන් හෙට්ටිය ආරච්චි. නුවරඑළිය නගරයේදී නවීන බස්යක් තුල ගෙන ගිය බූරු පිටියක් වැටලූ නුවරඑළිය කොට්ටාශ දූෂණ වැටලීම් ඒකකයේ බූරු පොලේ සිටි 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම වැටලීමේදී ඔට්ටු ඇල්ලූ රුපියල් 58520ක්ද අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා. බූරු පොල පවත්වාගෙන ගිය පුද්ගලයා මීට පෙරද අධිකරණයෙන් වරදකරු වූ අයෙක්. ඔහුට ගාණක් නැහැ. ඔහු නැවත මේ බූරු පොල පවත්වාගෙන යනවා. තියෙන්නේ කොහෙද? බසයක් ඇතුලේ. විදේශ වාර්තා සඳහා අද තෝරාගන්නේ ලංකාදීපෙන් ලෝවටා. ඉරාකයට නව රජයක් කුර්දි සහ සුන්නි මන්ත්‍රීවරු දෙදෙනෙක් නියෝජ්‍ය අගමැති පදවි ලබති. මට කැමරන්ගේ හිස අවශ්‍යයි. බ්‍රිතාන්‍ය ජාතික ජිහාද් තරුණියක් සඳහන් කර තිබෙනවා. මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළයි විරෝධය ප්‍රකාශ කරමින් බ්‍රිතාන්‍ය ජාතික ජිහාද් තරුණියක බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන්ගේ හිස
උල්ලක ගස අවශ්‍ය බව ප්‍රකාශ කර ඇතැයි බ්‍රිතාන්‍යයේ ඩේලි මේල් වෙබ් අඩවියේ ඊයේ වාර්තා කර බවයි පත්තරයේ සටහන් කර තිබෙන්නේ. ඉන්දියා අගමැතිවරයා මේ මාස අගදී ඇමරිකාවේ සංචාරයක් කියලාත් පත්තරේ වාර්තාවක් තියෙනවා. ක්‍රීඩා වාර්තාවක් පත්තරවලින් නෙමෙයි ඊයේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අරගෙන ඉන්න සූදානම් වන්නේ. ශ්‍රී ලංකාවේ විශේෂයෙන්ම එක්දින කණ්ඩායමේ සුපිරි තුන්නිරියව් ක්‍රීඩක තිසර පෙරේරා කොයිතරම්නම් දක්ෂතා අතර හිටියාද. පෞගිය දවස්වල කණ්ඩායමේ ස්ථානය අහිමි කරලා ඒ කණ්ඩායමට ඔහු ඇදලා දාන්න හදද්දී මාධ්‍යත් විමතිය පළ කරා. ඇයි දක්ෂතා අතර සිටින මොහුට එහෙම කරන්න කියලා. ඔබට මතකයි IPL අවසන් තරඟාවලියේ ලංකාවෙන් ගත්තේ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනයි. ඉන් එක්කෙනෙක් තිසර පෙරේරා. නමුත් ඔහුට අහිමි කළා තමන්ගේ ජාතික කණ්ඩායම ස්ථානය කලකිරියේ මානසික පීඩනයට ලක් වුණා කියලාත් වාර්තා පළ වුණා. ඒ අතරේ නැවත කැඳවීමෙන් පස්සේ තරඟ දෙකක සහ තරඟාවලියේ වීරයා වුණා. ඒ අතරේ ඇති වුණු කතාබහ ඔබ දන්නවද? මෙන්න මේ වාර්තාවේ ඒ සියල්ල තියෙනවා. ආසියානු කුසලාන එක්දින තරඟාවලියෙන් පසු ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාට කණ්ඩායමේ සිය ස්ථානය පිළිබඳව ගැටලුකාරී තත්ත්වයක් මත වුණා. අයර්ලන්තයේ සමග පැවති එක්දින තරඟ සඳහා ක්‍රීඩා නොකළ තිසර එංගලන්තයේ සමග පැවති තරඟ පහකින් සමන්විත එක්දින තරඟාවලියේදී තෝරා ගැනුනේ එක් තරඟයක් සඳහා පමණයි. එමෙන්ම ශ්‍රී ලංකාවේදී දකුණු අප්‍රිකාව සමග පැවති එක්දින තරඟාවලියේදීද ඔහුට එක් තරඟයකට හෝ ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වුණේ නැහැ. පසුගිය සමයේදී ඕස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් පන්දු වාර 20 තරඟාවලිය සඳහා සහභාගී වීමට තිසර අවසර ඉල්ලූ අවස්ථාවේදී ක්‍රිකට් බලධාරීන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. මේ අතර ක්‍රිකට් තේරීම් කමිටුව තිසරව ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට නම් කිරීමට පියවර ගත්තේ ඔහු සුපුරුදු දස්කම් අතර නොසිටින බව පවසමින්. කෙසේ වෙතත් තමන් මානසික පීඩනයකට ලක්ව ඇති බව පවසමින් තිසර ඒ කණ්ඩායම සමග එක්වීම ප්‍රතික්ෂේප කළා. හිරු ක්‍රීඩාංශය කළ විමසීමකදී තිසර පෙරේරා සඳහන් කළේ එම කාලයේදී නවසීලන්තයේ පුරවැසි භාවයේ සමග ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට එරට ක්‍රිකට් බලධාරීන්ගෙන් තමන්ට ආරාධනාවක් ලැබුණු බවයි. ශ්‍රී ලංකා තේරීම් කමිටුවෙන් දිගින් දිගටම තමන්ට එල්ල වූ කෙනෙහිලිකම් හේතුවෙන් එම ආරාධනාව පිළිගැනීමට සූදානම් වුවත් පසුව රට වෙනුවෙන් තම තීරණය වෙනස් කළ බව ඔහු වැඩිදුරටත් පැවසුවා. කෙසේ වෙතත් පසුගිය පාකිස්තානු තරඟ සංචාරයේදී එක්දින කණ්ඩායමේ ස්ථානය නැවත හිමි කරගත් තිසර පෙරේරා එහිදී තරඟාවලියේ වීරයා ලෙසින්ද සම්මාන දිනාගත්තා. නවසීලන්ත කණ්ඩායමේ ජාතික කණ්ඩායමේ අවස්ථාවත් හිමි වෙන්න ගිහින් තියෙන්නේ. බලධාරීන්ගේ ඇස් හොඳට ඇරෙයි කියලා අපි විශ්වාසය තබමින් කාටුන් පෙළට කලින් අවසන් විරාමය ගන්නවා. ඔබ දන්නවනේ මඩේරුණු අලියගේ වලිගිය කැපුවා කියලා. එතකොට අලියා කොහෙටද ගියේ? කපපු එකා කොහෙටද ගියේ? අද කාටුන් පෙළ ආරම්භ කරන්නේ ඒ තැන් දෙක ඔබට කියමින්. මේ දිවයිනේ කොච්චි මිරිස් කාට උණේයි. වලිගිය නැති එකා පරලෝකටපත් උනි. ඒ අලියා. වලිගිය කැපු එකා යමලෝට එක්කොනි. අන්න තැන් දෙක. මේ ලංකාදීපේ තිලකගේ තුන්මන්සල කවිය. මෙන්න අද කවිය. දින දින වැඩි වේවි හාලෙහි මිල වේගේ දරුවෝ අඬති වැඩි වී කුසගිනි රෝගේ වෙළඳ ඇමති නිහඬයි ගොළුෙකු වාගේ පිහිට දෙයිතින් දුප්පත් අයහට කාගේ. ලංකාදීපේ දාසහ පලානගේ ස්වාරිස් 1 2 3 එකේ තිබුණේ වයඹ. ඔබ දන්නවා අර දූෂිත වයඹ මැතිවරණයක් ගැන කතා වෙනවා බොහෝ වෙලාවට. ඒක අංක 1 තිබුණේ. දැන් දේශපාලකයෙක් ඇවිල්ලා වම් පාදයෙන් වැරෙන් පහරක් එල්ල කරනවා වයඹ ඡන්ද පෙට්ටියට. එතනින් ඌව තියන්න සූදානම් වෙන ආකාරයක් තමයි දක්නට ලැබෙන්නේ. පිටිපස්සෙන් ගිනි ජාලාවකුත් මතුවලා තියෙනවා. දිවයිනේ උදේ විමලසිරිගේ ඇතුල් පිටු කාටෝනය. මෙන්න රික්ෂෝවක්. හෝන් එක්කුත් තියෙන රික්ෂෝවක්. පැදගෙන යන්නේ එජාපේ සජිත් ප්‍රේමදාස මහතා වගේ පේන්න තියෙන්නේ. ඉඳගෙන බොහොම සැපට යන ආකාරයක් දක්නට ලැබෙනවා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා. වලව්වලට ඡන්ද දීම ගැන මේ දවස්වල කතා වෙනවා අනුරු කුමාර දිසානායක මහතා කරපු ප්‍රකාශයක් සමගින්. කාටුන් දෙකක් ඒ ගැන තියෙනවා. මේ ලංකාදීපේ පංකජ රුවින්දගේ සරදම්. වලව්වලට ඡන්ද දෙන්න එපා කියලා අනුරු කුමාර කියනවා. එතකොට වලව්වල සන්දාන ගහගෙන ඡන්ද ඉල්ලුවේ කියලා සරදම් ඔළුව කසකසා කියනවා. කසකසා කියන කාරණාවට ටිකක් හිතන්න වෙනවා. සන්දාන ගැහුවා වලව් එක්ක එකතු වෙලා. මොකද මේ සන්දානවලදී උනේ ලංකාදීපේ දාසගේ ඇතුල් පිටු කාටුනේ. ඇයි මේ?
මෙන්න එකක් අත්තනගල්ලේ. එතනින් දෙනවා වම් පාදයෙන්මයි දෙන්නේ පාරක් උඩින් විසවෙන්න. ඊළඟට මැදමුලුනුත් දෙනවා වම් පාදයෙන්ම පාරක් උඩින් විසවෙන්න. උඩින් විසවෙලා බිමට වැටෙන්න ඕන්න මෙන්න කියලා තියෙද්දි අනුර කුමාර දිසානායක සහෝදරයා දැන් කියනවා වලව් වලට නම් ඡන්දෙ දෙන්න එපා හොඳේ. මීලංකාට උනේ ලංකාදීපේ තලන්ගේ ඒතුමා. සිරා ඇවිල්ලා ඒතුමාට කියනවා අත් දෙකත් බැඳගෙන ඉන්දියාවේ පුංචි මැතිවරණයකදීවත් ඒ පැත්ත පළාතට අගමැතිට ගිහින් කතා කරන්න තහනම් කියලා විජිත හේරත් කියනවා. නෑ බං මෙහෙ එහෙම කරන්න ඕනේ නෑ. අපේ බඩුව ගිහින් කට ඇරියොත් මිනිස්සු ඔක්කොම අනිත් පැත්තටනේ ඡන්දෙ දෙන්නේ කියලා මතක් කරනවා. කා ගැනද මේ අපේ බඩුව කියලා කියන්නේ? කාටුන් පෙළ අවසන් කරන්නට අපිට යන්න වෙනවා සැලූන් එකට. මේ අද පත්තරේ අවන්තාටිගලගේ ඇතුල් පිටු කාටුනයයි. හොඳට බලන්න මේ බාබර් සූදානම් වෙන්නේ දැලි පිහියත් හොඳට මුහත් කරගෙන මොකටද? කනක් කපන්නයි. කපපු කණ්ඩ නැත්තම් චාරූපද දන්නේ ගණනාවක්ම තියෙනවා. කන කපන්න බාබර් සූදානම්. කපන්නේ කාගේ කනද? කන කපන්න අවශ්‍ය නැහැ කියලාත් මන්ත්‍රීවරයෙක් දැන් උදෑසන කිව්වා. සමුගන්නම් හමුවෙමු මේක පුදුම ලෝකයක් සමගින්.